සියලුම දරුවන්ට සුබ දවසක්. අපි ආරම්භ කරමු. එදා අපි නවත්තපු තැන ඉඳලා පේපර් ටික ඉක්මනට අපි ඉවර කරගමු දේ. බලන්නකෝ. අපි කතා කරගෙන ඇවිල්ලා තියෙනවා පුතා හතරවෙනි ප්‍රශ්නෙට එන්න. දිග 40ක් පළල 20ක් බිමක මිරිදිය මත්ස්‍යයන් වගා කිරීම සඳහා අරය සමාන අර්ධ වෘත්තාකාර පොකුණු දෙකක් රූපයේ දැක්වෙන පරිදි සකසා ඇත. එනවද පුතේ? එතකොට අරය දෙලා තියෙන මේක අර්ධ වෘත්තාකාර පොකුණු දෙකක්. ඒකේ විස්කම්භය මීටර 14ක් කියලා දෙලා තියෙනවා. මීටර 14යි විස්කම්භය. මේ පොකුණු දෙක අතර අර්ථය දෙලා තියෙන මීටර 2 පළල අර්ථයක් සකසා ඇත. රූපයේ දැක්වෙන තොරතුරු අනුව අපි ගන්නවා පුතේ මොනවාද? රූපයේ දැක්වෙන තොරතුරු ඍජුකෝණාස්ථාකාර ඉදමේ පරිමිතිය කියන්නේ. ඍජුකෝණාස්ථාකාර ඉදමේ පරිමිතිය කියන්නේ. මෙහෙමනේ දෙලා තියෙන්නේ. ප්‍රධාන හතරවෙනි ප්‍රශ්නේ ඍජුකෝණාස්ථයක් එන්නලා තියෙනවා. ඒ ඍජුකෝණාස්ථේ මත පොකුණු දෙකක් හදලා තියෙනවා. මෙන්න මේව අර්ධ වෘත්තාකාර පොකුණු දෙකක්. පොකුණු දෙකේ දෙලා තියෙන තොරතුරුත් එක්ක අපේ ප්‍රශ්න අහනවා. පුතේ පළවෙනි ප්‍රශ්නේ තමයි ඍජුකෝණාස්ථාකාර ඉදමේ පරිමිතිය. පුතා දන්නවා පරිමිතිය සමානයි පුතේ දෙවාරයක් දිග ධන පළල. එතකොට දෙවාරයක් දිග 40යි පළල 20යි. දෙවාරයක් 40යි 20යි එකතු කළාම 60යි. දෙවරක්යි 12යි මීටර 120ක් කියලා එයාගේ පරිමිතිය ලැබෙනවා. ඊළඟට අහනවා එක් අර්ධ වෘත්තාකාර පොකුණේ පතුලේ වර්ගඵලය. එක් පොකුණු දෙකක් තියෙනවනේ. එක අර්ධ වෘත්තාකාර පොකුණක පතුලේ වර්ගඵලය. හරිද? එක් පොකුණක පතුලේ වර්ගඵලය සමානයි භාග්‍යයක් πr වර්ගය. පුතේ වෘත්ත භාගයක් නේ තියෙන්නේ. අනිකර වෘත්තයක් πr වර්ගය වෙනකොට මෙතන තියෙන වෘත්ත භාගයක්. එතකොට අපි කියන්නේ දෙකෙන් එක වැඩි කිරීම π කියන්නේ 7/22 වැඩි කිරීම r පුතේ විස්කම්භය 14ක් මීටර කියලා දීලා තියෙන වෙලාවේ යාගේ අරය වෙන්නේ මීටර 7ක්. අරය වෙන්නේ මීටර 7ක්. වැඩි 7ක්. 7ට 7 කැපෙනවා 2 2 11යි 11 සරක් අත 77යි වර්ග මීටර. 11 සරක් අත 77යි වර්ග මීටර. ඊළඟට අහනවා දරුවෝ පොකුණු දෙක අතර පරතරය මීටර 2ක් වෙනවා. පොකුණු දෙක අතර පරතරය මේ පොකුණු දෙක අතර පරතරය තියෙනවා මීටර 2ක පරතරයක්. ඍජුකෝණාස්ථාකාර ඉදමේ මායිමේ හා පොකුණු අතර කෙටිම දුර සමාන නම් මෙම රූප සටහන මත එම දුරවල් නිරතුරු ලියා දක්වන්න. ඒ කියන්නේ පුතා බලන්න මායිමේ ඉඳලා පොකුණට ඇති දුර සමාන නම් මායිමේ ඉඳලා පොකුණට ඇති දුර සමාන නම් පුතේ මේ දෙක අතර පරතරය සමානව තියෙනවා නම් අපි ගන්නවා පොකුණු දෙක අතර අතරය මීටර 2ක් වේනම් ඍජුකෝණාස්ථාකාර ඉදම මායිමේ සහ පොකුණ අතර කෙටිම දුර සමාන නම් එතකොට මේ දුරත් සමානයි කියලා කියනවා. මේ දුරත් සමානයි. මෙතන මීටර 2යි. මෙතන මීටර 2යි. මේ දුරට මේ දුර සමානයි කියලා තමයි කියන්නේ. මේ දුරට මේ දුර සමානයි කියලා තමයි කියන්නේ. ඒතර අපෙන් අහනවා පුතේ ඒගොල්ලෝගේ මිමි කීයද කියලා. පුතා දන්නවනේ මෙතන ඉඳලා මෙතෙන්ට 4යි අපොම 7යිනේ. ඇයි? මේක 14ක් වෙනකොට මෙතන ඉඳලා මෙතෙන්ට දුර වෘත්තයේ අරය එක 7යි. මෙතන ඉඳලා මෙතෙන්ට අරය එතන 7යි. එතන 7යි. ඒතර මෙතන 7යි මෙතන 7යි 14යි 2යි 16යි. මේ ඔක්කොම 20යි. මේ ඔක්කොම 20යි. මෙතන 7යි බලගන්න මෙතන 7යි මෙතන 7යි 14යි. 14යි 2යි 16යි. ඒතර මේ ටික 16යි. ඒතර මේ ඔක්කොම 20ක් නේ. ඔක්කොම 20ක් වෙනකොට පුතේ මේ කෑලි දෙකේ එකතුව 4ක්. එහෙනම් 4 සමාන කෑලි දෙකකට කැඩුවා මෙතන මීටර 2යි මෙතනත් මීටර 2යි. ඒ කියන්නේ ඉදමේ මායිමේ ඉඳලා පොකුණට ඇති කෙටිම දුර මීටර 2යි. ආයි පොකුණ මීටර 7යි. ආයි පොකුණු දෙක අතර මීටර 2යි. ආයි පොකුණට 7යි. මොකද වෘත්තය අරයනේ. ආයි පොකුණයි
මායිමයි අතර දිග මීටර් 2ක්. එතකොට ඔක්කොම ටික එකතු වුණාම 20 එනවද බලන්න. 2යි 7යි 9යි 2යි 11යි 7යි 18යි 2යි 20යි. ඔන්න මිමි ටික දාන්න කියලා තමයි කියන්නේ. දිහා දැක්කුවා හරිය. BC මායිමේ බලන්න පුතා. BC මායිම නම අකුරු දාගන්නම්. පුතාගේ කියනක් තියෙනවා ABC D චතුරස්‍රය. අනේ මෙතන B A B C එක D. හරිද? අපිට කියනවා BC මායිමේ B හා C සිත පිළිවෙලින් 8යි M බැගින් දුරක් වනසේ වඩ පරිදි ගේට්ටු සවිකිරීමට නම් ඒ ගේට්ටුවේ තිබිය යුතු පළල සොයන්න. බලන්න පුතා. B මායිමේ සිට C මායිමේ සිට D මායිමේ සිට D මායිමේ සිට C මායිමේ සිට කොච්චර ඈතින්ද? 8ක් බැගින් දුරින් වනසේ 8ක් බැගින් දුර වනසේ පුතේ D මායිමේ සිට 8ක් ඈති C මායිමේ සිට 8ක් ඈති. ඒ දෙන්නට B සහ C කියන මායිම් දෙකට 8 ඈතින් තමයි ගේට්ටුවක් සවි කරන්න යන්නේ. ගේට්ටුවක් සවි කිරීමට අවශ්‍ය වෙනවා ගේට්ටුවේ තිබිය යුතු පළල. අනිත් හරි බලේ තියෙන්නේ පුතේ. මෙතන ඉඳලා මෙතෙන්ට 8. මෙතන ඉඳලා මෙතෙන්ට 8යි මීටර් 8යි මීටර්. D වල ඉඳලා 8යි. C වල ඉඳලා 8යි. මෙතන 8යි මෙතන 8යි සම්පූර්ණයෙන් ගේට්ටු හැර ඉදිරි කැලි දෙකට 16ක් වෙන් වෙනවා. ඒකට මේ සගලවරහණෙන් පෙන්නන ගේට්ටුව තමයි පුතා ඉතිරි මීටර් 4. එම නිසා ගේට්ටුවේ පළල ප්‍රෝමිලක්කම් 4. ගේට්ටුවේ සමානයි 20ක් M වලින් අඩු කරනවා 8 ඇයි 20ක් M ගෙන් අඩු කරනවා උතේ 16ක් M. මීටර් 4යි කියලා උත්තරේ. මීටර් 4යි කියලා අවසන් උත්තරේ එනවා. ගේට්ටුව මීටර් 4ක් පළලයි. ගේට්ටුවේ පළල කෙරුවන වඩා හොඳයි. අතවසන් එක තේරුනේ නැති අය. B මුල්ලෙන් 8ක් අතාරිනවා. පුතේ B මුල්ලෙන් 8ක් අතාරලා උදාට පේනවා C මුල්ලෙන් 8ක් අතාරියම සම්පූර්ණ මායිමම 20ක් දිග වෙනකොට දෙපැත්තෙන් 8 ඉවත් වෙනකොට පුතා ගන්නවා එතනින් මැද ඉතිරි වෙන්නේ 4යි. මැද ඉතිරි වෙන්නේ 4යි. තේරුණාද? පස්වෙනි ගාන. ගේට්ටුවේ දිග හා සමාන ගේට්ටුවේ දිග හා උස සමාන වෙනවා. සහ ගේට්ටුව සෑදීමට එක වර්ග මීටරයක් සඳහා රුපියල් 1750 වැය වේ නම් ගේට්ටුව සඳහා වැය වන මුදල සොයන්න. ගේට්ටුව සඳහා වැය වන මුදල සොයන්න. ආයම කියනවා දැනුම් කන් දෙන්න මගේ පුතේ. ගේට්ටුවේ දිග හා පළල සමාන වෙනවා. ගේට්ටුවේ දිග පළල සමාන වෙනවා. එතකොට දිග හා පළල මේ දිග හා උස. ගේට්ටුවේ දිග මීටර 4යි. උස මීටර 4යි. එතකොට පුතා අපිට කියනවා එක වර්ග මීටරයකට ගේට්ටුව හදන්න 1750ක් යනවා. වර්ග මීටරයක් කියන්නේ පුතේ හරි 4 මීටර කොටුවක්. එවැනි මීටර කොටුවකට යනවා 1850. මුළු වියතම බලන්න අපිට ඉස්සර වෙලාම සිද්ධ වෙනවා පුතේ ගේට්ටුවේ වර්ගඵලය හොයන්න. ඔන්න බලන්න අපිට සිද්ධ වෙනවා ගේට්ටුවේ වර්ගඵලය හොයන්න. ගේට්ටුවේ වර්ගඵලය දිග මීටර 4යි පළල මීටර 4යි 4 වරක් 4 16යි වර්ග මීටර. ගේට්ටුවේ දිග මීටර 4යි පළල මීටර 4යි දිග පළලෙන් ඉතරාම අන්න එයාගේ වර්ගඵලය එනවා වර්ග මීටර 16ක් කියන. එක වර්ග මීටරයක් රුපියල් 1750 වැය වෙනවලු. උදාට පේනවනේ. දිග 4යි. ගේට්ටුවේ දිග 4යි. එතන මෙතන 8යි මෙතන 8යි 16යි. දිග 4යි. පළල 4යි. 4 වරක් 4 16යි. ගේට්ටුවේ වර්ගඵලය වර්ග මීටර 16යි. එක වර්ග මීටරයකට ගේට්ටුවේ එක වර්ග මීටරයකට රුපියල් 1750ක් යනවා. වැය වන මුදල සමානයි 1850 ගුණ කරනවා 16. බලන්න පුතේ 1850 ගුණ කරනවා 16. එක වර්ග මීටරයක් 1850යි 16 ගුණ කරනවා. 6 වරක් බිංදුව බිංදුවයි 6 වරක් 5 තියෙන බිංදුව 3ක් ඉතිරි 6 වරක්කට 48යි 3යි 51 එක 5ක් ඉතිරි 6 වරක් 6යි 5යි 11. අයිම කියනවා 6 වරක් බිංදුව බිංදුවයි 6 වරක් 5 තියෙන බිංදුව 3ක් ඉතිරි
6 වරකට 48යි 3යි 51 එක 5ක් ඉතිරි 6 වරකට 6 5 11 එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් 5 5යි එක් වරක් 8 8යි එක් වරක් 1 1 උත්තරය බිඳුවයි බිඳුවයි 6යි 9යි 1යි පුතේ ගේට්ටුවටම වැය වෙලා තියෙනවා රුපියල් 29600ක් පස්වෙනි ගාන කියනවා නිවාස සංකීර්ණයක සිටින පවුල් 80කින් 60 දෙනෙකු මොටර රථ තිබුණු අතර 30 දෙනෙකුට මොටර් සයිකල්ද ඇත. මොටර් බයිසිකලයක් තිබෙන සියලු දෙනාටම මොටර් රථ ඇත. ගන්නකො මේ කතාව මොටර් බයිසිකල් තියෙන සියලු දෙනාටම මොටර් රථද ඇත. සියලු දෙනාම වෙනත් ප්‍රවාහන මාර්ගද භාවිතා කරයි. ආයි කියනවා නිවාස සංකීර්ණයේ 80කින් 60 දෙනෙකුට මොටර් රථ තිබේ. අතර 30 දෙනෙකුට මොටර් සයිකල්ද ඇත. මොටර් සයිකල් තිබෙන සියලු දෙනාටම මොටර් රථ ඇත. මොටර් සයිකල් තියෙන සියලු දෙනාටම මොටර් රථ ඇත. අයි බලා ගන්න. ඒක තේරුම් ගන්න හරියට නිවාස සංකීර්ණයේ සිටිනවා පවුල් 80ක්. හොඳේ. පවුල් 80ක් ඉන්නවා. ඒ පවුල් 80ෙන් 60 දෙනෙකුට මොටර් රථ තියෙනවා. එතකොට පුතේ මොටර් රථ කියලා ලොකු රවුමක් එනවා. ඒකෙනුත් ඒකෙන් ඉහකට මොටර් සයිකල් තියෙනවා. එතන මොටර් සයිකල් තියෙන සියලු දෙනාටම රථ තියෙනවා කියන්නේ පුතේ මොටර් සයිකල් තියෙන සියලු දෙනාටම මොටර් රථ තියෙනවා කියන්නේ මොටර් සයිකල් විතරක් තියෙන කිසිවෙක් නැහැ කියන එකනේ පුතේ. මොටර් සයිකල් විතරක් තියෙන කිසිවෙක් නැහැ. එතකොට පුතාට තේරෙන්න ඕනි ලොකු කොටුව තමයි නිවාස සංකීර්ණ පිරිස. එයාගේ ඇතුලේ ඇඳෙන ලොකුම රවුමක් තියෙනවා. ඒ රවුම තමයි මොටර් රථ රවුම. මොටර් රථ රවුම ඇතුලේ තියෙනවා උපකුලකයක් පුතේ. ඒ තමයි මොටර් සයිකල් රවුම. එතකොට මෙතනින් පැහැදිලි වෙනවා අන්තිම පස්වෙනි ගන්නේ මේ වෙද්දුට සිතනගෙන මම කියන්නේ පුතාට. මේකේ රවුම අඳිනවා මෙන්න මේ එකක් මොටර් රථ. හරිද? ඊළඟට මොටර් රථ රවුමේ ඇතුලේ ඉන්නවා පුතේ මොටර් සයිකල්. මොටර් සයිකල් තියෙනවා. හැබැයි මොටර් සයිකල් විතරක් තියෙන කවුවත් මෙතන නැහැ පුතේ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නිසා තමයි මෙයා රවුම ඇතුළට ආවේ. ඒ කියන්නේ මේ ගෙදර මොටර් සයිකල් තියෙන හැමෝටම මොටර් රථයක් තියෙනවා. නමුත් ඉතින් නෑ මොටර් රථ තියෙන හැමෝටම මොටර් සයිකල් තියෙනවා. මොකද මොටර් රථ විතරක් තියෙනවා ඉන්නවා මොටර් සයිකල් නෑ. නමුත් මොටර් සයිකල් තියෙන හැමෝම මොටර් රථ කියන රවුමේ චේතනයක් වෙනවා. ඒ නිසා අපි කියන්නේ උපකුලකයක් කියන. මොන සර්වත්‍ර කුලකේ තොරතුරු දානවා. මෙතන 80 දෙනෙක් ඉන්නවා දරුවෝ. 80 දෙනෙක් ඉන්නවා පිරිස. ඒකෙන් 60 දෙනෙකුට මොටර් රථ තියෙනවා. මේ නිවාස සංකීර්ණයේ 80න් 60කට මොටර් රථ තියෙනවා. ඒ 60 දෙනාගෙන් 30 දෙනෙකුට තියෙනවා පුතා මොටර් සයිකල්. එතන මොටර් සයිකල් නැති මොටර් රථ ඇති මොටර් සයිකල් නැති මොටර් රථ ඇති ඉදිරියට තියෙනවා. ඉන්නවා පුතේ 30. ඇයි මුළු රවුම බැලයි කැලක් 30යි ඉදිරි කොටස 30. මුළු රවුම 60යි කැලක් 30යි ඉදිරි කොටස 30යි. අපෙන් අහනවා මේක තව කතාවක් කියනවා. ඉදිරි සියලු දෙනා වෙනත් ප්‍රවාහන මාර්ග භාවිතා කරනවා. එතකොට එළියේ ඉන්න වෙනත් ප්‍රවාහන මාර්ග භාවිතා කරනවා. ඕන නම් පුතාට රවුමක් අරගෙන වෙනත් කියලා දාන්න පුළුවන්. නැත්නම් කොහොම එළියේ තියාගෙන හිතේ තියාගන්න ඒක වෙනස්. වෙනත් ප්‍රවාහන මාර්ග භාවිතා කරන අපිට කියන්න ඕනේ. ඒගොල්ලෝ කොහොම හරි වෙනත් යාත්‍රා භාවිතා කරනවා කියන්නේ. වෙනත් මාර්ග සපයාගත් පිරිස කොපමණද? පුතේ වෙනත් මාර්ග පාවිච්චි කරන වෙනත් වාහන මාර්ගය පාවිච්චි කරපු අය කවුද? 60කින් සම්පූර්ණ 80කින් 60ක් මේ කොටසට අයිති නම් ඉතිරි 20 දෙනා තමයි වෙනත් ප්‍රවාහන මාර්ගය භාවිතා කරන්නේ. එතකොට 20 දෙනායි වෙනත් ප්‍රවාහන මාර්ගය භාවිතා කළා ඇව් 20යි. ඊට වෙනත් ප්‍රවාහන මාර්ගය භාවිතා කරුවා 20යි. මොටර් රථ පමණක් ඇති පිරිස මෙම වෙන් රූප සටහන මත අඳුරු කරා. උටේ යාලක තියෙන මොටර් රථය විතරයි. බයිසිකල් නෑ. එහෙනම් බයිසිකල් රවුමෙන් පිට මොටර් රථ රවුමට අයිති. බයිසිකල් රථ
බයිසිකල් රවුමට පිට මෝටර රථ රවුමට අයිති. අන්න දැක මෝටර රථ පමණ අයිති ප්‍රදේශය අඳුරු කරා අංක 3 දාලා ලියන්න වෙන් රූපයේ අඳුරු කර ඇත කියයි. ඒව ලියන්න ඕන පුතේ ගයිඩ් කරන්න ඕන කොහොමද? වෙනත් ප්‍රමාණ මාර්ග සත්‍යගත පිළිස මුළු පවුල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස පුතේ මුළු පවුල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න ඉස්සෙල්ලා භාගයක් කරන් ඉන්න එපා. මුළු පවුල් ගාන 80යි. වෙනත් ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කළ උන් 20යි. මුළු පිරිස 80යි වෙනත් මාධ්‍ය පාවිච්චි කළ 20යි. percentage එක බලන්න එක වැඩි කරනවා මම පුතේ ප්‍රතිශත 100. 20 ඒවා 1යි 20 ඒවා 4යි. 104 ඒවා 25යි. 104 ඒවා 25යි. ඒකට කියන්නේ 125. ලොතෙරිච්ච ළමයන් දුස්සන පුතේ. හොඳට අහගෙන ඉන්න වෙන කතා නවත්තන්න. මොන බලන්න 80 වෙන් 20යි. 80 වෙන් 20යි. වෙනත් මාධ්‍ය පාවිච්චි කළ මුළු පිරිසෙන් 80 වෙන් 20යි. 80 වෙන් 20යි. ඒක ප්‍රතිශතය බලමු 100 වැඩි කරලා. 20 ඒවා 1යි 80ට 20 ඒවා 4යි. 104 ඒවා 25යි. හොඳයි. අපි එහෙනම් සූදානම් වෙමු කාලත් එක්ක මේකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. ඔන්න සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණයේ 2016 ජූලි කියලා තියෙන්නේ 10 ශ්‍රේණිය. පළවෙනි එක පළවෙනි ගානේ ප්‍රෝමිලක්කම් 1. ලඝු දෙකෙහි පාදයට 64 සමානයි 6 කියන එක දර්ශකාකාරයට ලියනකොට මම පුතා දන්නවා පාදය දෙක තමයි පාදය දෙක. දර්ශකය නම් 6. එයා සමානයි කාටද? 64. පාදය දෙක දර්ශකය 6 සමානයි 64. පාදය දෙක දර්ශකය 6 එයා සමානයි 64. ඔන්න කියනවා ඊළඟට කතාවක් ලඝු ඒ පාදයට 5 ලඝු ඒ පාදයට 3 නැසෙයි. ලඝු ඒ පාදයට 45 කඩලා පෙන්නන්න. ලඝු ඒ පාදයට 45 ප්‍රකාශ කරන්නලු මෙයා ලඝු ඒ පාදයට 3ෙන් 5 ලඝු ඒ පාදයට 5 3ෙන් 5 3ෙන් 5 උදාහරණ පේනවා මේක අපිට ලියන්න පුළුවන් ලඝු ඒ පාදයට 3 ගුණ කිරීම 5 කියලා. මම 45 හදනවා 3 වැඩි 5. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ගුණ කිරීමේදී ලඝු ගණක ධන දාලා ලියනවා. ගුණ කිරීමේදී ලඝු ගණක ධන දාලා ලියනවා. ලඝු ඒ පාදයට 3 එකතු කිරීම ලඝු ඒ පාදයට 3 එකතු කිරීම ලඝු ඒ පාදයට 5. ඔන්න බලන්න පුතේ. එතකොට අපේ පුතාලා දන්නවද එක જાතිය දෙකක් ආවම ඒක අපි දෙවරක් කියලා ලියුවා. ඔන්න ලඝු ඒ පාදයට 3 ලඝු ඒ පාදයට 3 කියන එක අපි ලියනවා දෙවරක්. ලඝු ඒ පාදයට 3 ධන ලඝු ඒ පාදයට 5 කියලා. ලඝු ඒ පාදයට 3 දෙවරක් ලඝු ඒ පාදයට 3 ධන ලඝු ඒ පාදයට 5. දැන් බලන්න ආයෙම සරයක් ලඝු ඒ පාදයට 45 දීලා අපිට කියනවා ලඝු ඒ පාදයට 3ෙන් ලඝු ඒ පාදයට 5ෙන් ප්‍රකාශ කරන්න කියලා. දන්නවා 45 කැඩෙනවා 3 වැඩි 5. 3 වෙන කිරීම 3 ගුණ කිරීම 5. එතන ලඝු ඒ පාදයට 3 ධන ලඝු ඒ පාදයට 3 ධන ලඝු ඒ පාදයට 5. ඇයි සංඛ්‍යා ගුණ කරනකොට ලඝු ගණක එකතු කරනවා. සංඛ්‍යා ගුණ කරනකොට ලඝු ගණක එකතු කරනවා. එක જાතිය දෙන්නේ ධන කියනකොට අපි ඒක වගේ දෙවරක් ලඝු ඒ පාදයට 3 කියලා ලියනවා. ඔන්නමයි එක වෙන්නේ. ඊළඟට කියනවා පුතා ලඝු ප්‍රෝමිලක්කම් 3 උදේට බලා ගන්න පුතේ තුන්වෙනි ගාන අපිට කියනවා ලඝු x පාදයට 81 සමානයි y. ලඝු x පාදයට 81 සමානයි y. x ට y ට ගැලපෙන අගය යුගලයක් කියන්න. මොකද්ද පුතේ මේ x කියන්නේ කවුද? පාදය. y කියන්නේ කවුද? දර්ශකය. x කියන්නේ පාදය. y කියන්නේ දර්ශකය. x කියන්නේ පාදය. y කියන්නේ දර්ශකය. 81 හැදෙන පාදයක් දර්ශකය. පාදයක් දර්ශකය. අනේ පුතේ අපිට පුළුවන් x සමානයි 9 කියලා y සමානයි 2 කියන්න. ඇයි? 9 දෙකේ බලය 81යිනේ. අපිට පුළුවන් x සමානයි 3 කියලා y සමානයි 4 කියන්න. ඇයි? x කියන්නේ පාදය 3 දර්ශකය 4. 4 සැරයක් වැඩි කරා 81 එනවනේ. තව එකක් x සමානයි 81 කියලා y සමානයි 1 කියන්න. ඇයි? 81 පාදයට
එකේ බලය සමානයි 81. අන්න එහෙම කියන්න පුළුවන්. උත්තරේ එච්චරයි. ඊළඟට ලංකඩක ප්‍රකාශනයක් සමීකරණයක් කියලා විසඳන්න කියනවා. මම ආයෙත් මේ පැත්ත මහනවා පුතාලට කියලා දීලා. ඔන්න ලඝු දෙකේ පාදයට 64 සමානයි 6නේ. දන්නවා යා තර්ජිකාකාරයට ගෙවුවම දෙකේ පාදයට 6 සමානයි 64. ලඝුවේ පාදයට 45 හදෙනවා 3 වැඩි 5. ඒතර අපිට පුළුවන් ලඝුවේ පාදයට 3 දන ලඝුවේ පාදයට 3 දන ලඝුවේ පාදයට 5. ධනවලට අපි එකතු කිරීම දාලා ලියනවා. දෙවරක් ලඝු ඒ ධනවලට දෙවරක් කියලා යන්න පුළුවන් විජාතිය දෙන්නේ නිසා. මම හිතනවා ඒක තේරුණා කියලා. මම ඒක මකලයින් කරා ඊළඟ කොටස හදන්න ඉන්න මදි නිසා. ඔන්න බලන්න. ඊළඟ ගානේ කියනවා මෙහෙම දෙයක්. තුන්වෙනි හතරවෙනි කොටස පුතේ. ලඝු 6 පාදයට 18 ධන ලඝු 6 පාදයට 10 සමානයි. ලඝු 6 පාදයට x ධන ලඝු 6 පාදයට 5. වම් පැත්ත වෙනම සුළු කරනවා පුතේ. ලඝු 6 පාදයට 18 ගුණ කිරීම 10. මෙතන සුළු කරනවා ලඝු 6 පාදයට x ගුණ කිරීම 5. x ගුණ කිරීම 5. මෙතන අපිට පේනවා 18 වරක් 10 180යි. 5 වරක් x 5x. අපි දෙපැත්තෙන්ම ලඝු 6 කියන වචන දෙක අයින් කරනවා. මොකද පුතා දන්නවා සමීකරණ පාඩමේදී ආයෙ ඉගෙනගෙන තියෙනවා සමාන රාශි ඉවත් කිරීමෙන් ලැබෙන රාශි සමාන වේ. එතකොට අපිට පේනවා දෙපැත්තෙන්ම ලඝු 6 කියන වචනේ අයින් කරනවා. මම මේ පැත්ත පහෙන් බෙදන. මේ පැත්ත පහෙන් බෙදන. පහට භාගය වෙනවා. x වලගේ සමාන 5 වරක් 3 15යි 5 වරක් 6 30යි. අංශක නෙමෙයි 36ක් කියලා උත්තරේ එනවා x. ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ රෝමිලා අංගික 2x ඍණ සම්පූර්ණ වර්ගය සමානයි 4x වර්ගය ඍණ ස්ථන ධන 25. පුතා කියන්න බලන්න හොඳට කල්පනා කරලා ওই දෙපද ප්‍රසාරණය දෙකේ බලයක් ප්‍රසාරණය කරන ආකාරය මතක් කරගන්න. මෙයාගේ දෙකේ බලය මෙහා කොටේ. එයාගේ දෙකේ බලය මෙහා කොටේ. මෙයාගේ දෙකේ බලය මෙහා කොටේ. එයාගේ දෙකේ බලය මෙහා කොටේ. දෙන්න ගුණ කොට දෙගුණ කොට වැදට දාන්න. දෙන්න ගුණ කොට දෙගුණ කොට වැදට දාන්න. එතකොට පුතා වෙනවනේ. මෙයාගේ දෙකේ බලය මෙහා කොනේ නම් හරියට හරිය 2x ගේ වර්ගය දෙවරක් 4යි. x වැඩි කළාම x වල වර්ගය එනවා ඒක හරියි. ඊළඟට එයාගේ දෙකේ බලය එහා කොට දැම්මනම් පොඩි පුතේ. එහා කොනේ 25 ආවි. මෙතන එන වැටේ අනිවාර්යෙන්ම පුතේ 5. ඇයි? 5 තිබුණොත් මේ 5 වර්ගය 25ක් කියලා කරන්නේ. දැන් මට පුතා කියන්න බැඳට එන්නේ කවුද? දෙන්න ගුණ කොට දෙගුණ කොට. දෙන්න ගුණ කරාම දෙවරක් 5 10යි x. දෙන්න ගුණ කරාම 10යි x. දෙගුණ කරාම පුතේ දෙගුණ කරාම 20යි x. දෙගුණ කරාම 20යි x. දෙගුණ කරාම 20යි x. දෙන්න ගුණ කොට දෙගුණ. දෙන්න ගුණ කොට දෙගුණ. මෙයාගේ දෙක මෙහා කොනේ එයාගේ දෙක එහා කොනේ. දෙන්න ගුණ කොට දෙගුණ කොට නැත. තවමත් තේරුම් නැති අදහස. very good. හොඳයි. බලන්න මේක දෙවෙනි කොටස. රෝමිලක්කන් දෙක x තන එයාට x ගේ අගය සමානයි 6 නම්. එයාගේ අගය 6 නම් x වර්ගය තමයි එයාට x වර්ගය අගය. පුතා දන්නවද? මේ වගේ අවස්ථාවකදී අපිට පුළුවන්කම තියෙනවා මෙයාව වර්ග කරලා අර පැත්තත් වර්ග කරලා. එතකොට අපිට පේනවා x එකතු කිරීම එයාට x ගේ සම්පූර්ණ වර්ගය සමානයි 6 වර්ගයට. දැක්කද පුතේ? වර්ග කරනවා දැන් ප්‍රසාරණය කරනවා. සුළු කරනවා. මෙන්න මේ මෙයාගේ දෙකේ බලය මෙහා කොනේ. එයාගේ දෙකේ බලය එහා කොනේ. දෙන්න ගුණ කරාම x කැපෙනවා 1යි. ඒක දෙගුණ කරාම 2යි. මැද ධන නම් මැද ධන කොනේ පදේ කොහොමද ධන 6 වර්ගය 36යි. 6 වර්ගය 36යි. මෙයාගේ දෙක මෙහා කොනේ. එයාගේ දෙක එහා කොනේ. දෙන්න ගුණ කරාම x කැපෙනවා. උත්තරේ 1යි. ඒක දෙගුණ කරාම 2යි. ඔන්න මෙතෙන් එනවා x වර්ගය ධන එයාට x වර්ගය ධන එයාට x වර්ගය. එයා සමානයි පුතේ 8ද 20යි. මේ ධන දෙක
මේ පැත්තේ වෙච්ච ධන දෙක එහා පැත්තට ගෙනියලා මොන දෙකක් වෙනවද? ඍණ දෙකක් වෙනවා. දැන් පුතාට අවශ්‍ය උත්තරය ඇවිල්ලානේ 30 හරියට 36න් දෙකක් අඩු වුණාම 34යි. හයි මහගන්න. හොඳ අවධානයෙන් අහගන්න. x ධන යන x සමාන 6යි. මෙන්න මෙයාගේ වර්ගය අරයාගේ වර්ගයට සමානයි. මෙයාගේ දෙකේ බලය මෙහා කොනේ, එයාගේ දෙකේ බලය හා කොනේ. දෙන්න ගුණ කරාම x කැපෙනවා 1යි. එක දෙගුණ කරාම 2යි. ඒ ධන දෙක එහා පැත්තට රැඳුන ඍණ දෙකක් වෙනවා. 36න් දෙකක් අඩු වුණාම 34යි. 36න් දෙකක් අඩු වුණාම 34යි. ඔන්න x වර්ගයේ ධන එකට x වර්ගයේ සමානයි 34 කියලා උත්තරේ එනවා. සාධක වලට වෙන් කරන්න කියලා කියනවා b කොටසේ මේක a කොටසනේ පුතේ b කොටස මේක a කොටස එන b කොටස එක ඒක තමයි 6y වර්ගය ඍණ y ඍණ 15 උදාට මතකයි මේක ත්‍රිපදයක් පුතේ ත්‍රිපද කියන්නේ පද තුනකින් යුක්ත වර්ගජ ප්‍රකාශනය ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක හොයන්නේ මෙයා මෙයත් එක්ක වැඩි කරනවා අපි පුතේ 6 වරක් අනු 15 6 වරක් 15 අනුමයි y වර්ගය පුතා කියන්න බලන්න අනුයේ සාධක එක ලැබෙනවා කාලය අනුයේ සාධක තමයි පුතේ 10 වරක් 9 මැතරින නම් ලොකු ඍණ පොඩි ධන දෙන්නටම අපි y යොදමු දෙන්නට අපි y යොදමු මෙන්න මේ විදිහට අපි ගත්තාම ඔන්න y ලැබෙනවා 6y වර්ගය ඍණ 10y ධන 9y ඍණ 15 පුතේ දෙන්න ජෝඩු කරනවා දෙන්න යුගල කරනවා පළමු දෙන්නට පුතාට පේනවා 6 තියෙනවා 10 තියෙනවා 6 තියෙනවා 10 තියෙනවා පොදු සාධක ලෙස 2y එළියට ගන්න පුළුවන් 6ට දෙකේව 3y ඍණ 10ට දෙකේව 5යි අරහද බැලුවා මේගොල්ලන්ගෙන් ධන 3 එළියට ගත්තාම 9ට 3ඒවා 3y ඍණ 15ට 3ඒවා 5යි අරහද බැලුවා දැන් මට පුළුවනි 3y ඍණ 5 එළියට ගන්න 3y ඍණ 15 එළියට ගත්තම මෙතනින් 2y ඉතිරි පුතේ මෙතනින් ධන 3ක් 2y ධන 3 කියලා උත්තරේ එනවා. තවම තේරුනේ නැති වැටුනේ නැති දරුවන් උත්සන්න පුතේ. good. හොඳයි. ඊළඟට අපි බලමු තව සාධක සෙවීමක් තියෙනවානේ. එන බලන්න ඒක ප්‍රෝබෙලක්කන් දෙකෙන් අහනවා x ධන 1 සම්පූර්ණ වර්ග ඍණ 49 x ධන 1 සම්පූර්ණ වර්ගය සමානයි 49 අපිට පේනවා x ධන 1 කියන තැනත්තා එමම වර්ග කරාම 49ක් වර්ග කරන්න පුළුවන්. කාගේ වර්ගයද පුතේ 49? ඔව් අතේ වර්ගය. එතකොට පුතාට පුළුවන් වරහන් දෙකක් ඇතුළට ලියන්න. කොහොමද? x ධන 1 ඍණ 7 x ධන 1 ධන 7 මොන මේක ධන කළ මේක ඍණ කරාට වැරද්දක් නෑ උදේ. x ධන 1 ධන 7 x ධන 1 ඍණ 7 x ධන 1 ධන 7 x ධන 1 ඍණ 7 පුතාට පේනවා මේ වරහන් ඇතුළේ නෝ x ධන 8 මේ වරහන් ඇතුළේ නෝ x ඍණ 6 දෙකද කරපු දෙක එක x ධන 8 අනික x ඍණ 6 එක x ධන 8 අනික x ඍණ 6 යම් පුතේ තුන්වෙනි ගන්න y සමානයි x වර්ග ධන 1 ස්විතේ ප්‍රස්ථාරය ඇදීමට x හා y දී අගයන් ඇතුළත් සම්පූර්ණ වගුවක් පහත දැක්වේ. ඔන්න පුතා x වල ඍණ 1 වන විට y වල ධන 1 x වල ඍණ 1යි ධන 1යි වන අවස්ථාවලදී y වල අගයන් අපෙන් අහනවා. ඉතින්ලා මම අගේ වගුව දාගන්නම් පුතා. වෙන තුන්වෙනි ප්‍රශ්නේ මම මෙතනින් හදන්නම් වගුව. හරි? ඔන්න y සමානයි x වර්ග ධන 1 x දාන අගයන් තමයි ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 y වලට තියෙනවා අගයන් ධන 10 ධන 5 ධන 5 ස්ථන 1 ස්ථන 5 10 කියලා. මේක තමයි අගය වගුව. පුතාට ඉස්සරලාම අගය වගුව පුරවන්න කියන්නේ ටට්ටුට්ටි කියලා තමන්ට කැමති අගයක් මේකට දාන එක නෙමෙයි පුතේ. අගය ලබාගත් අයුරු දක්වමේ ස්ථන පුරවන්න. ඔය කතා කරන්නේ ඒ කොටසේ රෝමිලක්කා මේක තමයි මේ මෙතන ඉඳලා. මොකද්ද? x වල අගය තියෙනවා. y වල අගය අහනවා. ඒක මොකද මේක ගන්න ඕනේ? ඔන්න
x වලට ඍණ 1 හොඳේ අපි ආදේශ කරනවා y සමානයි x වර්ගය ධන 1 y සමානයි ඍණ 1 වර්ගය ධන 1 y සමානයි 1 ධන 1 y සමානයි 1 1 2 ඕන්න මෙතෙන්ට දානවා පුතේ අගය 2 ඔන්න මෙතෙන්ට දානවා අගය 2 වැටුණාද ඔන්න x වලට ධන 1 දානවා x සමානයි ධන 1 වන විට y සමානයි x වර්ගය ධන 1 y සමානයි 1 වර්ගය ධන 1 y සමානයි 1 ධන 1 y සමානයි 2 ඔන්න මෙතෙන්ට එනවා 2 ඔන්න එතෙන්ට එනවා 2 පුතේ ස්ථාන දෙකටම එන්නේ 2 2 ස්ථාන දෙකට වෙන්නේ 2 2 එහෙම නේද අපි ආවේ good දැන් ඔන්න මම දැන් කියන්න යනවා මගේ පුතාට දෙවෙනි කොටස x අක්ෂය හා y අක්ෂය දිගේ කොටා කොට 10කින් ඒකට එකක් ලෙස ගෙන x අක්ෂය දිගේ එක එක ගන්නවා y අක්ෂය දිගේ එක එක ගන්නවා අක්ෂ ගන්න පුතේ පාඩම y අක්ෂය දිගේ එක එක ගන්නවා x අක්ෂය දිගේ එක එක ගන්නවා කොහොමද එක කරන්න කියන එක තමයි මේ කතා කරන්නේ නහගන්න ප්‍රස්ථාර පොලේ කෙලිගඳට හරවලා කොටු 4ක් ගිය තැන එහෙම නැත්නම් කොටු 5ක් ගිය තැන එක කොටු 4ක් ගිය තැන නැත්නම් කොටු 5ක් ගිය තැන ගහනවා උතේ මම මේ රෝබෙලක්කන් දෙක ගැන කියන්නේ ඒ කොටසේ y අක්ෂය ඔන්න y අක්ෂය ගහලා එක y කියලා දාන්න y වල තියෙන ලොකු මගේ බලන්න මගේ පුතේ 10 පොඩි මගේ තියෙන්නේ ධන 1 ඇත්තටම කියනවා නම් මේකේ ඍණ පැත්තක් ඇත්තෙම නැහැ ඒ වුණාට එහෙම කරන්න එපා අපි ඍණ එකකට තවත් අදිමු මෙතෙන්ට ධන 10 ඊළඟට 9 8 6 7 7 6 5 4 3 2 1 බිඳුව ඍණ 1 අන්න පුතේ බිඳුව හරහා ගන්න x අක්ෂය ඇත්තටම ඕකේ ඕන ධන 1 දක්වා විතරයි ඍණ පැත්තක් ඇවිල්ලාම නැහැ කමක් නැහැ අපි ඍණ 1 දක්වාම ඇඳ ගන්න ඍණ 1 දක්වා ඇඳ ගන්නවා දැන් හරි මේ පැත්තෙන් 1 2 3 1 2 3 ඍණ 3 ඍණ 2 ඍණ 1 ධන 1 2 3 මේන්න මේකට අපි කියනවා x කියලා කණ්ඩායමක ලකුණු කරන්න ඕන කණ්ඩායමක ලකුණු කරන්න කවුද පුතේ ඍණ 3 ධන 10 මෙන්න පුතා ඍණ 3 10 දැක්කද ඊළඟට ඍණ 2 5 ඍණ 2 5 මෙන්න ඊළඟට ඍණ 1 2 මෙන්න පුතේ ඍණ 1 2 බිඳුවේ 1 1 2 දැක්කද ලකුණු කරන විදිය 3 5 2 5 3 10 දැක්කද සුමට වක්‍රයක් මෙන්න මේ ආකාරයට අඳිනවා පුතේ සුමට වක්‍රයක් මෙන්න මේ ආකාරයට මේ රේඛාවේ නම තමයි y සමානයි x වර්ගය ධන 1 y සමානයි x වර්ගය ධන 1 ඔන්න දැන් යනවා මම අහන ප්‍රශ්නවලට සමමිති කක්ෂයේ සමීකරණය මගේ පුතේ මතක් කරන්න හරියට දෙකට මැදින් බෙදන රේඛා මේකට කියන්නේ සමමිති කක්ෂයේ සමීකරණය b කොටසේ රෝමිලක්කම් 1 යා x සමානයි බිඳුව බලන්න ඉන්න x ගේ බිඳුව හරහා තමයි මේක සමමිතික වෙන්නේ සමමිති කක්ෂ සමීකරණය x සමානයි බිඳුව ඊළඟට අහනවා ශ්‍රිතය ධනම වැඩි වෙන උතේ මේ තියෙන්නේ අඩු වෙන මේ ධන හරිය අඩු වෙන මෙන්න ධන හරිය වැඩි වෙන මෙන්න පුතේ ධනම වැඩි වෙන මේ තියෙන්නේ ධනව වැඩි වෙන ධන වැඩි වෙන අගේ පරාසය කුමක්ද කියලා ධනව වැඩි වෙන්නේ ඇත්තටම කියනවා නම් මෙතනින් එහාට කවුද මෙතන x වල කවුද මෙතන බිඳුවට වඩා මෙහා කියන්නේ මොකක්ද මේ මෙහා කියන්නේ මොකක්ද ධන වැඩි වෙන්නේ මෙහාට මේ ධන වැඩි වෙන්නේ මේ ධන වැඩි වෙන්නේ මෙතනින් එහාට මෙතන බිඳුවට එහා කියන්නේ විශාලයි පුතේ වැඩි වෙනවා කියන්නේ ධන පැත්ත ඊළඟ අපි ලියන්න ඕනි x විශාලයි බිඳුවට වඩා එන් ශ්‍රිතයාගේ ධන වැඩි වෙන්නේ බිඳුවට වඩා ලොකු වෙනවා අන්න ලිව්වා x විශාලයි බිඳුවට වඩා ශ්‍රිතය ධන වැඩි වෙන x යගේ පරාසය වෙන්නේ x විශාලයි බිඳුවට වඩා කිය ඊළඟට ප්‍රස්ථාරයේ y අක්ෂය දිගේ
ඒකක දෙකක් පහළට විස්ථාපනය කළා. ප්‍රස්ථාරය y අක්ෂයේ දිගේ ඒකක දෙකක් පහළට විස්ථාපනය කළා. ප්‍රෝමිලක්කන් තුنين අහනවා මේ ප්‍රස්ථාර y සමාන x වර්ගය දන එක. ඒකක දෙකක් පහළට යනවා. ඒකක දෙකක් පහළට යනවා කියන්නේ ඍණ දිශාවට ඒකක දෙකක් යනවා. y සමානයි පුතේ x වර්ගය ඍණ 1. y සමානයි කවුද x වර්ගය ඍණ 1. ඒකක දෙකක් පහළ කියන්නේ ඍණ. ආන්ද ඍණ දෙකට. ඉහළට ගියා නම් ධන. ඒකක තුනක් ගියා නම් ඍණ 3. ඒකක තුනක් උඩට ගියා නම් ධන 3. පහළ කියන්නේ ඍණ. එහෙනම් ඍණ දෙක දැම්මා ඒකක දෙකක්. ධන එකත් එක්ක ඍණ දෙක සුළු නම් උත්තරේ ඍණ 1යි. අන්න නව සමීකරණය y සමාන x වර්ගය ඍණ 1 කියලා අපිට ලැබෙනවා. v වර්ගය සමානයි පුතේ u වර්ගය ධන 2යි as සූත්‍රය. u උක්ත කර v 20යි a 10යි s 15යි ආදේශ කර u ගේ අගය ඔන්න ප්‍රධාන අංක 4 a කොටසේ v වර්ග සමානයි u වර්ග ධන 2යි as. හරිද? v වර්ගය සමානයි u වර්ගය ධන 2යි as. මට u උක්ත කරන්න කියන්නේ. මෙතන v වර්ගය තියෙනවානේ. අර පැත්තේ තිබිච්ච 2යි as ධන වශයෙන් මේ පැත්තට ඍණ වශයෙන් ගේනවා පුතේ. මෙතනින් u වර්ගය තනි වෙනවා. 2යි as මේ පැත්තෙන් මේ පැත්තට ගෙනාම ඍණ වෙනවා. u තනි වෙනවා. වර්ගයේ වර්ග මූලයක් බවට පත් වෙනවා පුතේ. v වර්ගයේ ඍණ 2යි as කිය. අන්න දැක්කද කරපුතේ? අර පැත්තේ තිබිච්ච ධන 2යි as මෙහෙට එනකොට ඍණ 2යි as වුණා. u වර්ගය තිබුණා. ඒ පැත්තේ තියෙන වර්ගය මෙහෙට එනකොට වර්ග මූලය වුණා. දැන් පුතා හිතන්න මේ වර්ගයට මේ වර්ග මූලය සුළු වෙන්නේ නැහැ. ඇයි සුළු වෙන්නේ නැත්තේ? මේ අඩු කිරීමක් තියෙන නිසා. එයා එක අයිති වෙලා තියෙන වර්ග මූලය. මෙයාට විතරක් සුළු කරන්න බෑ. අඩු කිරීමකදී එකතු කිරීමකදී ඒක බැරි වුණාට ගුණ කිරීමක් හෝ බෙදීමක් තිබුණොත් එයා විතරක් සුළු කරලා එළියට ගන්න තිබුණා. මේ වෙලාවේ බෑ. අපි ගන්න ප්‍රශ්නේ මේකයි. යූසර්ට පාසලක ශිෂ්‍යයන්ගෙන් තමා කැමති ක්‍රීඩාව පිළිබඳ ආදේශ කරන්නක් තියෙනවා. මේක තමයි ආදේශ කරන්න ඕනේ. u සමානයි v වර්ගය ධන 2යි as e වර්ගමූලය. u සමානයි වර්ගමූලය කවුද පුතා? v වලට දීලා තියෙන අගය කවුද v වලට දීලා තියෙන්නේ? v වල අගය දීලා තියෙනවා පුතා 20. ඔන්න 20 වර්ගය ඍණ 2 වැඩි කිරීම. a සඳහා දීලා තියෙන අගය 10ක්. s සඳහා දීලා තියෙන අගය 15ක්. කොහොමයි සුළු වෙන්නේ? u සමානයි පුතා 20 වර්ගය 400යි. දෙවරක් 10 20යි. 20 වරක් 15 300යි. වර්ගමූලය එනවා. u වලගේ සමානයි 400 300ක් 100යි. 100 වර්ගමූලය 10යි. 100 වර්ගමූලය 10යි. බලන්න පුතේ b කොටස. b කොටස කියනවා මෙන්න මෙහෙම දෙයක්. පාසලක ශිෂ්‍යයන්ගෙන් තමා කැමති ක්‍රීඩාව රැස් කරගත් තොරතුරු පිළියෙල කර තොරතුරු ඇතුලේ මෙම තොරතුරු වටපස්ථාරකින් දක්වන්න කියලා කියනවා. මෙන්න ශිෂ්‍යයන්ගෙන් තමා කැමතිම ක්‍රීඩාව පිළිබඳ රැස් කරගත් තොරතුරු වලින් පිළියෙල කරගත් තොරතුරු වගුවක් පහත දැක්වේ. එම තොරතුරු වටපස්ථාරකින් දක්වන්න. මගේ පුතා දන්නවා වටපස්ථාරකින් දක්වන්න නම් මේ එක් ක්‍රීඩාවට අයිති කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අපිට අවශ්‍ය වෙනවා. පළමුව එල්ලේ ක්‍රීඩාවට කැමති පිරිස හොයන්න වෙනවා. එල්ලේ ක්‍රීඩාවට 75 දෙනෙක් කැමති. පුතා ඒ කීයකින්ද? ඔක්කොම එකතු කරන්න ඕනේ. ඔන්න එකතු කරනවා. 250යි 150යි එකතු කරාම 400යි. උඩින් කියලා නෑනේ 400යි. 400යි 75යි 475. 475යි 25යි 500යි 100යි 600යි. පිරිස 600යි. පුතාට පේනවා 600න් 75ක් නම් අංශක 360කට කොච්චරද? මෙන්න බලන්න පුතේ මේ බිඳුවට මේ බිඳුවක් ලැබෙනවා 6වා 6යි 6වා 10යි බලන්න 5වා 15යි 5වා 2යි 2වා 1යි 2වා 3 තුන්වරක් 15 අංශක 45ක් තියෙනවා දරුවෝ. මොනවාද? එල්ලේ ක්‍රීඩා සුළු කරපු ආකාරය පුතා වෙන ක්‍රමයකට හරි කමක් නැහැ. අංශක 45ක් තියෙන වෙන බලන්න 600ක් දෙනෙකුගේ
75 නම් 360ට කොච්චරද? මේ බිඳුවට මේ බිඳුව ගැටුණා. 36ට 6ව 6යි 60ට 6ව 10යි. දෙකේ 5වා 2යි 5ව 5. දෙකේ 2යි 6ට 3. 3 වරක් 15 45. ඔන්න ඒ විදිහට ගත්තොත් පුතේ ක්‍රිකට් ක්‍රීඩාව තියෙනවා 250ක් පුතේ. කාගෙන්ද? 600. 360කට නම් කොච්චරද? හරිම සරලයි. මේ බිඳුවට මේ බිඳුව කපන්න. 60වා 1යි 60වා 6යි. 6 වරක් 25 150. පුතේ ක්‍රිකට් ක්‍රීඩාව නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 150. මුළු ප්‍රමාණය යට අදාළ ප්‍රමාණය උඩ. ඊළඟට අපි යනවා වොලිබෝල්. වොලිබෝල් තමයි කොච්චරද? 600න් වොලිබෝල් ගහන ඔවුන් ඉන්නවා 150. වොලිබෝල් ගහන ඉන්න 150. ඒකට 360කට නම් කොච්චරද? 360කට නම් කොච්චරද? වොලිබෝල් ගහන අය මුළු පිරිස ඊයද 600න් 150යි 360කට කොච්චරද? මෙන්න බලන්න පුතේ. මෙන්න මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 62යි 60වා 6යි. 6 වරක් 15 අංශ 90යි. හරිද පුතේ? අංශ 90. දැන් මට පුතා කියන්න වෘත්ත ප්‍රස්ථාරයට අවශ්‍යයි තොරතුරු 8ක්. 14ක්. 4න් දැන් 3ක් මම අරගෙන එල්ලේ ක්‍රිකට් වොලිබෝල් නෙට්බෝල් කියලා කියනකොට මම නෙට්බෝල් කෝඩ් එකක් කියන්නේ ගන්න ඕනද නැද්ද? ඕනේ නැහැ පුතේ. 4කට නම් මේක බෙදන්න තියෙන්නේ 3ක් ගන්නවනම් ඒ 3 දෙනාට බෙදුවාම ඉතිරි එක අනිත් එක්කෙනා. එල්ලේ වලට තියෙනවා 35, ක්‍රිකට් වලට තියෙනවා 150, වොලිබෝල් වලට තියෙනවා අංශ 90. එහෙනම් ඉතිරි ටික තමයි නෙට්බෝල් වලට අයිති වෙන්නේ. ඔන්න දැන් වෘත්ත ප්‍රස්ථාරය මම අඳිනවා. ඔන්න මම සූත්‍රව ආදේශ කරපු එක දැක්වා වෘත්ත ප්‍රස්ථාරය අඳිනවා. කොහොමද අඳින්නේ? මතක් කරගන්න පුතේ මේ පාඩම කරන්නේ ඔන්න වෘත්තයක් දා. වෘත්තයක් අඳිනවා සාමාන්‍යයෙන් අරය සෙන්ටිමීටර් 5ක් වගේ වෘත්තයක් ගන්න පුතේ. ඒක හොඳ සූටබල් සයිස් එකක්. සුදුසු අගයක්. එන්න කේන්ද්‍රයේ තියෙනවා. කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මෙහෙම අරය ඇඳ ගන්න. අරය ඇඳගෙන පුතේ කෝණමානේ අරගෙන බලාගෙන ඉන්න හොඳද? කෝණමානේ අරගෙන මගේ පුතේ මෙන්න මේ අතට කෝණමානේ තියන්න ඕන. අර රේඛාව මත ඔහොම කෝණමානේ තියලා අංශක 45 ලකුණු කරලා කෝණමානේ ගන්න ඕන. කෝණමානේ එතනින් අයින් කරන්න ඕන. කෝණමානේ අයින් කරලා ඔන්න අංශක 45 යා කරනවා. මෙන්න මෙතෙන්ට 45 කියන එක ලිව්වනම් වඩා හොඳයි. ඊට පස්සේ මේක දීතලයක් දාලා LA කියලා ලියනවා. පැහැදිලි පුතේ? LA කියලා ලියන්න. ඊට පස්සේ කෝණමානේ අරගෙන අන්තිමට ගහපු ඉර උඩට මෙන්න මේක තියෙනවා. කෝණමානේ අරගෙන අන්තිමට ගහපු ඉර උඩට උඩ තියලා ගන්නවා අතන්ට වගේ 150 ගත්තම මෙන්න මේ හරියට එනවා. 150 ගත්තම මේ හරියට එනවා. දැන් පුතාට පුළුවන් කලින් අර කෝණමානේ ගත්තා වගේ එතනින් කෝණමානේ අයින් කර ඉවර වෙලා 150 මාක් කරපු තැනට මේ යක්. අන්න මෙතෙන්ට අංශක 45යි මෙතන කෝණය පුතේ අපිට දෙනවා අංශක 150යි. ඒක තමයි පුතා ක්‍රිකට්. නැත්තම් පුතාට තිබුණ මේ ඉතලේ දාලා නම් කරනවට වඩා මේක එක විදිහකට පාට කරලා ඒ වගේම පාට කරපු චෝටි කොටුවක් පැත්තකින් ගහලා ඒක ඉස්සරහින් එල්ලේ කියලා ලියන්න. මේකට කියනවා සූචකයක්. යතුරක් සූචකයක් පාවිච්චි කරනවා. මේක අරු දාලා පාට කරා කියන්නේ මේක ඉරි ගහලා පාට කරා කියන්නේ මේක වෙන පාටකින් ඉම පාට කරපු ඒ જાතිය කොටුවක් වෙන ඇඳලා ඒක ඉස්සරහින් යාගෙනම ලියන්න. මම හිතනවා ඊට වඩා මේක ලේසි මේක සුදුසුයි කාලේ නාස් වෙන්නේ වැඩේ පටල වෙන්නේ. ඊළඟට තියෙනවා වොලිබෝල්. වොලිබෝල් කියන එක ඒ පාර කෝණමානේ කරකවනවා අන්තිමට ගහපු ඉර උඩට. අන්න අන්තිමට ගහපු ඉර මේකනේ පුතේ. අන්න ඒකට මේ විදිහට නැත්තලා අන්තිමට ගහපු ඉර උඩට ගන්නවා අංශ 90. අංශ 90 ගත්තම අන්න ඒක එනවා පුතේ. මේ විදිහට කෝණමානේ අයින් කරන්න ඕන. හරිද? මෙතෙන්ට එනවා අංශ 90. මේක තමයි පුතා මේක තමයි වඩාද වොලිබෝල් කියලා කියන්නේ. වොලිබෝල් කියලා කියන්නේ. ඉතින් ඒක පුතාට ඕන නම් කෝණේ හොයන්න පුළුවන් දැන්. කොහොමද? කෝණේ හොයන්න ලේසි. මෙතන 150යි, මෙතන 150යි 90යි, 150යි 90යි, 150යි 90යි 240යි, 240යි 45යි, 285යි, 285 360 අඩු කරන්න ඕනේ.
285 අඩු කරාම 10 5යි 10 5යි එතන මෙතෙන් එනවා 15 75 මෙන්න මෙතන අංශක 75යි ඒක තමයි පුතේ ඔය කියන විදිහට net ball කියලා කියන්නේ net ball කියලා කියන්නේ ඔන්න ඔය විදිහට තමයි පුතේ වෘත්ත ප්‍රස්තාවය නිරූපණය කරන්න ඕනි කොණමාන භාවිතා කරගෙන කොණමාන කොයි වෙලාවෙත් පුතේ යන්නේ අන්තිමට තාපීර උඩ මේකට අඳින්නේ ඒක උඩ යන්න මේක අඳින්න මේක උඩ තියු මේක අඳින්න මේක උඩ තියු මේක අඳිනවන මේක උඩ තියලා තමයි ඒක අඳින්න දෙන්නේ නැහැ ඉතින් වෙන එක නිසා පස්වෙනි ගානට එන්න පුතේ බලන්න පස්වෙනි ගාන කියවන්න බලන්න ළමා කමිසයක් මිල ගවුමක මිලට වඩා 75කින් වැඩි ළමා කමිස දෙකක් හා ගවුමක මිල රුපියල් 145යි රුපියල් 5000 වෙළඳ පොළට රැගෙන ගිය හිරුණිට මිලදී ගත හැකි උපරිම ළමා කමිස සහ ළමා ගවුම් ප්‍රමාණ වෙන වෙනම සහ ඔහු අතර දිරිවන මුදල සොයන්න පුතේ බලාගෙන ඉන්න ඔන්න බලන්න අපෙන් අහන ප්‍රශ්නේ ළමා කමිස් එක මිල ගවුමක මිලට වඩා කමිසයක් ගවුමකට වඩා 75කින් වැඩි කමිස දෙකයි ගවුමකයි මිල 145යි එනම් පුතා ඉස්සෙල්ලා කරන්න ඕනි කමිස් එක මිල x කියලා කැමති අකුරු දෙකක් දාගන්න වෙනවා පුතේ පස්වෙනි ගාන එක කමිසයක් x කලිස්සම නෑනේ කලිස්සම ගවුම y කමිසයක මිල පුතේ කමිසයක මිල ගවුමකට වඩා කමිසයක් වැඩි ගවුමකට වඩා ඒ රුපියල් 75 කමිසයක මිල ගවුමකට වඩා වැඩි රුපියල් 75 මොකද කරේ කමිසෙන් ගවුම අඩු කරා කමිසය අඩු කරා ගවුම කමිසෙන් ගවුම අඩු කරා එතකොට මිල එන රුපියල් 75 ඒ මොකක්ද වෙනස ඊළඟට කමිස දෙකක් වුවම 2x සහ ගවුම කිව්වම y කමිස දෙකයි ගවුම කමිස දෙකයි 2x ගවුම y මිල රුපියල් 1425යි මේක දිහා බැලුවම මගේ පුතාට මේක විසඳලා x ට y ට අවිය හොයන්න පුළුවන් අපි ඒක හොයලින් එතකොට තමයි 5000ක් අරන් ගිහලා කොච්චර ගන්න පුළුවන්ද කියලා දැනගන්න නම් මේ භාණ්ඩවල මිල දැනගන්න ඔන්න පළවෙනි සහ දෙවෙනි සමීකරණ දෙක එකතු කරනවා. එතකොට අපිට පේනවා x වෙන y ට එකතු කරනවා 2x තන y 75 එකතු කිරීම 1425. ධනවයට ඍණවයි කැපෙනකොට 3x සමානයි පුතා 5 5 10 2ක් ඉතිරි 7 2 9 1 10 2ක් ඉතිරි 5 1500. තුනේ බෙදුවම තුනට තුන කැපෙනවා රුපියල් 500ක් ළමා කමිසයක මිල රුපියල් 500ක් කලිසම ගවුමක මිල ගණනට ආදේශ කරනවා පුතේ x සමානයි 500 පළවන සමීකරණයෙහි ආදේශ කිරීමෙන් x ඍණ y සමානයි 75යි x ට 500ක් දානවා ඍණ y සමානයි 75යි එතකොට අපිට පේනවා ඍණ y සමානයි 75 ඍණ 500 ඍණ y සමානයි පුතේ ඍණ 425 දෙපසම ඍණ එකෙන් බෙදුවම y සමානයි ධන 425යි මගේ පුතේ ළමා කමිසයක් රුපියල් 500යි ළමා ගවුමක් රුපියල් 425 ළමා කමිසයක් රුපියල් 500යි ගවුමක් 425 මගෙන් අහනවා වෙළඳ වලට රැගෙන යන රුපියල් 5000 හිරුණට මෙලදී ගත හැකි උපරිම ළමා කමිස සහ ළමා ගවුම් ප්‍රමාණ වෙන වෙනම සැ අනිවාර්යෙන් පුතේ ළමා කමිසයක් 500යි ගවුම 425 දෙක එකතු කරාම එක ෂොට් එකට යනවා මෙයාට 900 කියන්න පුතේ 925 925ක් යනවා එක ගන්න. එතකොට ඒ වගේ පහක් ගත්තොත් මගේ පුතාට පේනවා පහක් ගත්තොත් මෙයාට රුපියල් 5000න් කොච්චර ඉවර වෙනවද? අන්න බලන්න 925ක් යනවනේ පුතේ ගවුමයි
කමිසයයි දෙකක් ගන්න 925 ඒවා පහක් අරන් බලන්න. පස්සර පහ 25න් පහ දෙයක් විතරයි පස්සර දෙක 10යි 2යි 12යි දෙයක් විතරයි පස්සර 9 45යි 1යි 46යි කොච්චරක් වියදම් වෙලාද පුතේ 4625 අය බලමු පස්සර පහ 25න් පහ දෙයක් විතරයි පස්සර දෙක 10යි 2යි 12යි දෙයක් විතරයි පස්සර 9 45යි 46යි 4625 මේ වෙනුවෙන් මෙයාට වියදම් වෙනවා 4625 මෙයාට වියදම් වෙනවා හැබැයි පුතා 4625 වියදම් වුණාට ගන්න වෙන්නේ මෙයාට කමිස 5යි ගව් 5යි කමිස 5යි ගව් 5යි ඒ කියන්නේ කලිසම් කමිසෙකුයි ගව්කුයි දෙකේ එකතුව 925 ඒ පහ 4600 කියන්නේ ඔප්පුදේ 25 දැන් මට පුතා ගන්න ඉතිරිය සමානයි 5000 අඩු කරනවා 4625 උත්තරය 375 ඒකෙන් පුතේ අපිට මුකුත් ගන්න බෑනේ ගන්න බෑ ඒකෙන් මුකුත් ගන්න බෑ ඉතිරිය 375 එතකොට කියන්න වෙන්නේ ගව් 5ක් කමිස 5ක් මිලදී ගත් පසු ඉතිරිය 375යි ඔන්න අපිට මේක ගව්වක් සහ කමිසයක මිල කියලා 500ට 425 එකතු කරලා 925 වෙන විදිය වෙන්නවා. ඒක පහෙන් ගුණ කරාම විතර පේනවා. ගව් 5යි කමිස 5යි. ගව් 5යි කමිස 5යි. හයවෙනි ගානේ කියන්නේ මෙහෙමයි. දිනක PQR බස් නැවතුම් පොල් තුනකින් එකවර පිටත් වේ. ආයි කියන්නේ මොකද? එක්තරා දිනක PQR බස් රථ තුනක් බස් නැවතුම් පොලකින් එකවර පිටත් වේ. ඉන්පසු B බස් රථය සෑම පැය 4කට වරක් ද Q බස් රථය සෑම පැය m වර්ග n වර්ගකට වරක්ද R බස් රථය සෑම පැය 8යි n වර්ගයකට වරක්ද බස් නැවතුම් පොලෙන් පිටත් වේ. මෙම බස් රථ තුනම නැවත එකවර බස් නැවතුම් පොලෙන් පිටත් වන්නේ පැය කීයකට පසුව. උදේ ඔන්න එකවර පිටත් වෙනවා බස් රථ තුනක්. ඊට පස්සේ දෙවනුව යන්නේ පැය 4කට වරක්. 4යි m වරක්. අරක m n වරක්. m වර්ගයෙන් වරක්. R රථය යනවා 8යි n වරක්. කියන්නේ උදේ එක බස් රථයක් පැය දෙකෙන් දෙකට යනවා. අනිත් බස් රථය පැය 5න් 5ට යනවා. තව බස් රථයක් පැය 10න් 10ට යනවා කියන එක. එතකොට පුතේ මේ තුනටම ආයි එකට පිටත් වෙන්න පුළුවන් වෙලාව වෙන්නේ ඒ වෙලාව වන්නේ ඒ තුන් දෙනාගේ කුඩාම පොදු ගුණාකාරය. කුඩාම පොදු ගුණාකාරය. දැන් මේ මොහොතේ පළවෙනි බස් රථය ගමන් කරන්නේ 4යි m 4යි m 4යි m වෙලාවෙන් පස්සේ. Q බස් රථය ගමන් කරන්නේ m වර්ග n වර්ග. R බස් රථය ගමන් කරන්නේ 8යි n වර්ග වර්ග. නොය ආකාරයෙන් තමයි බස් නැවතුම් වලින් පිටත් වෙන්නේ. මේ තුනම එක විට පිටත් වෙන්නේ පැය කීයකට පසුව පිළිතුර වීර්ය ප්‍රකාශ දෙකේ දක්වනවා. උදේ මේ ඉල්ලන්නේ මේ තුන් දෙනාගේ කුඩාම පොදු ගුණාකාරය. මේකමනේ අර 100ට රතු පාට බෙහෙත් පෙත්ත පැය 3න් 3. කොළ පාට බෙහෙත් පෙත්ත පැය 2න් 2. දම් පාට බෙහෙත් පෙත්ත පැය 4න් 4. මේ තුනම මධ්‍යම රාත්‍රී 12ට එක විට දෙන්න කියලා දොස්තර මහත්මයා කීවා. මේම බෙහෙත් දෙනකොට ආයෙමත් මේ පෙති තුනම එකම වේලාවේ ලබා දෙන්නේ පැය කීයකට පස්සේ. එක පෙත්තක් දෙකෙන් දෙකට තව පෙත්තක් තුනෙන් තුනට තව පෙත්තක් හතරෙන්. ඒතකොට මේ තුනම නැවත එකට ලැබෙන්නේ අර තුන් දෙනාගේ කුඩා පොදු ගුණාකාරය. එහෙනම් මේකෙදී අපිට තේනවා එක බස් රථයක් 6 වෙනි ගාන පුතේ එක බස් රථයක් ගමන් කරනවා පැය 4යි m 4යි m වර්ග. තව බස් රථයක් ගමන් කරනවා m වර්ග n වර්ග. තව බස් රථයක් ගමන් කරනවා 8යි n වර්ග. මේ තුන් දෙනාගේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ ඕම් මේක බෙදනවා පුතේ දෙකෙන් 2යි m m වර්ග n 4යි n වර්ග. ආයෙම බෙදනවා දෙකෙන් m m වර්ග n 2යි n වර්ග. ආයෙම බෙදනවා දෙකෙන්. එතකොට උත්තරේ m
m වර්ග n n වර්ග ඊළඟට බෙදනවා m ගෙන් 1යි mn n වර්ග තව වතාවක් බෙදනවා m ගෙන් 1යි n n වර්ග නැවතත් බෙදනවා n ගෙන් 1යි 1යි n නැවත බෙදනවා n ගෙන් 1යි 1යි කුඩාම පොදු ගුණාකාරය බලගන්න කුඩාම පොදු ගුණාකාරය වන්නේ දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම m ගුණ කිරීම m ගුණ කිරීම n ගුණ කිරීම n 8යි m වර්ග n වර්ග කාලයකට වරක් තමයි පුතේ බස්නත තුනම නැවත එක විට පිටත් වන්නේ. ඒකට තවත් පැය 8යි m වර්ග n වර්ග කාලයකට පස්සේ තමයි බස්නත තුනම එක විට පිටත් වෙන්නේ කියලා තමයි කියන්නේ. ඔන්න පුතේ මම මේකේ දෙවෙනි කොටසට යනවා. ඒ ඍණ දෙකේ සම්පූර්ණ වර්ග. ඊළඟට පුතා දන්නවා මේ වගේ ඒවා කුඩා පොදු ගුණාකාරය හොයන්නේ එක જાතියේ අය ගොඩක් ආවොත් බල හැටියට කැටි කරනවා. එක જાතියේ එතයන්ින් වින්දසේ ලියනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා මෙහෙම ඔන්න ඒ ඍණ දෙක කෙලින් ඒ ඍණ දෙක දානවා පුතේ. ඒ ධන දෙක පැත්තකට පන්නලා දාන්න. කුඩාම පොදු ගුණාකාරය ලබා ගන්නවා. ඒ ඍණ දෙකේ වර්ගය කියන්නේ ඒ ඍණ දෙක වැඩි ඒ ඍණ දෙක. අන්න ආයතනෙ ලියමු. එයා තමයි පුතේ ඒ ඍණ දෙකේ වර්ගය. ඊළඟට ඒ ඍණ දෙක වරක් ඒ ධන දෙක කියන එකේ ඒ ඍණ දෙක කෙලින් ඒ ඍණ දෙක ලියමු. කුඩා පොදු ගුණාකාරය වෙන හොඳම ක්‍රමය තමයි එක જાති අය එක යටින් ඉඳසේ ලියනවා. ඒකට අපිට පැහැදිලි වෙනවා මෙතනින් ලොකුම දර්ශක වශයෙන් ඒ ඍණ දෙකේ වර්ගය ගන්නෝ මෙතනින් ඒ ධන දෙක ගන්න. ඔච්චරයි. බලන්නකෝ. කුඩා පොදු ගුණාකාරය සේවා. ඊළඟට රූපේ දැක්වෙන ඍජු කෝණාංශයේ පරිමිතිය සඳහා ප්‍රකාශනයක් ගොඩනගා සුළු කරන්න. පුතා බලගන්න සාමාන්‍යයෙන් පුතාලා දන්නවා පරිමිතිය සමානයි. දෙවාරයක් දිග ධන පළල. අපිට පැහැදිලි දෙවාරයක් දිග තියලා තියෙනවා පුතා. දෙකට යටින් x ධන 1. පළල තියලා තියෙනවා දරුවෝ පහට යටින් x ඍණ 2. මට සිද්ධ වෙනවා පළමුව වරහන් ඇතුළේ තියෙන ප්‍රකාශනය බීජීය භාග සුළු කිරීමක් කරා. එතකොට එළියේ තියෙන දෙක ඔහොම තියෙද්දි පුතා දන්නවා මේ දෙන්නගේ පොදු ගුණාකාරය ලබා ගන්න. පොදු හරය ලබා ගන්න. මේ දෙන්නගේ ගුණිතේ. ඒ දෙන්නගේ ගුණිතේ. මෙතෙන් x ධන 2, මෙතන x ඍණ 2. බලන්න ලද හරය යට ලැබිච්ච යට එක තිබිච්ච යට එකෙන් බෙදනකොට x ධන 1ට x ධන 1 කැඩෙනවා. බලන්න පුතා පරිමිතිය හොයන්න කියනවා. පරිමිතිය සාධි කොහොමද? දිග පළල එකතු කරලා ඒක ගුණ කරනවා දෙකෙන්. දිග පළලට එකතු කරලා ඒක ගුණ කරනවා දෙකෙන්. දෙවාරයක් දිග දන පළල. දිග දෙකට යටින් x ධන 1. පළල පහට යටින් x ඍණ 2. එතකොට අපිට පේනවා මේ දෙන්න එකතුව ගන්නට පොදු ගුණාකාරය ගන්න ඕනේ. ගොඩක් පොදු ගුණාකාරය තමයි ගොඩක් දුරට මේ දෙන්නේ ගුණිතය. ලද හරය ලැබුණු යට එක තිබුණු යට එකෙන් බෙදෙන. එතකොට x ධන 1ට x ධන 1 කැපෙනවා. x ධන 1ට x ධන 1 කැපෙනවා. ඉතිරි උනේ x ඍණ 2. ඉතිරි උනේ x ඍණ 2. එයා ගොඩ කරනවා දෙවරක් x ඍණ 2. මෙයාගෙන් බෙදනකොට x ඍණ 2ට x ඍණ 2 කැපෙනවා. එතකොට මේක මම සකල වරහණක් දැම්මොත් තමයි හරි ලස්සනට එන්නේ. නැත්නම් ඒක ගැලපෙන්නේ නැහැ නේ පුතේ. ඔන්න බලන්න. මෙයාගෙන් බෙදනකොට x ඍණ 2ට x ඍණ 2 කැපිලා යනවා. ඒතර උත්තරය වෙන්නේ ධන 5 වරක් x ධන 1 ධන 5 වරක් x ධන 2 සමල වරහණක් ඇතුලේ යෝවිලා වරහන් දෙක ඇතුලට එනවා x ධන 1යි x ඍණ 2 දෙවරක් x 2යි x දෙවරක් 2 4යි පස්වරක් x 5යි x පස්වරක් 1 5 එතකොට මෙතෙන්ට එනවා පොදු හරය මම හදනවා පුතේ මෙතනින් ගන්න එන දෙවරක් මෙතෙන් එන්නේ යට වරහන් දෙක ඇතුලේ ඒකමයි කවුද x ධන 1 වරක් x ඍණ 2 2යි x සහ 5යි x එකතු වුණාම 8යි x වෙනවා දෙකම ධන නිසා ඍණ 4යි ධන 5යි සුළු නම් උත්තරේ ධන 1ක් එනවා සමාන ලකුණු දාලා ගෙවුවා වරහන් දෙකක් ඇතුලට එනවා x ධන 1යි x ඍණ 2යි දෙවරක් 7 14යි x දෙවරක් 1 ධන 2 දෙවරක් 7 14යි x දෙවරක් 1 ධන 2යි
අවසන් පිළිතුර වෙන මේක තමයි බුද්ධ අපිට ලැබෙන්නේ. අන්තිම කොටස. සුළු කරන්න කියලා දෙලා තියෙනවා. රෝමිලක්කම් 4 තමයි පුතේ ඒකේ අංක 2 කියලා වැරදිලා වෙන්න තියෙන්නේ. 7ට යටින් 3 වර වේදන 2 ඍණ 2ට යටින් ඍණ 2ට යටින් p ධන 2 කියලා. හරිද? එතකොට අපිට පැහැදිලි වෙනවා මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරයේ 3 වරක් p ධන 2 පුතේ. හරිම ලේසි. දෙන්නගේම පොදු හරය කුඩා පොදු ගුණාකාරයේ 3 වරක් p ධන 2ට p ධන 2 කුඩා පොදු ගුණාකාරයේ 3 වරක් p ධන 2. ලද හරේ තිබු හරේ බෙදනවා පුතේ. ලැබුණු යටේක තිබුණු යටේකෙන් බෙදනකොට මෙයාට මෙයා කරනවා එකයි. එක් වරක් 7 7යි. අඩු කිරීම 3 වරක් p ධන 2ට p ධන 2 කැපිලා යනවා. ඉතින් 3 3 වරක් 2 6යි. 7න් 6ක් අඩු වෙනා මේකයි 3 වරක් p ධන 2යි කියලා උත්තරේ. 3 වරක් p ධන 2යි කියලා අපිට අවසන් පිළිතුර ලැබෙනවා. ආයෙම කියනවා 3 වරක් p ධන 2ට p ධන 2ේ කුඩා පොදු ගුණාකාරය 3 වරක් p ධන 2ම තමයි. ලද හරය තිබු හරයෙන් බෙදනකොට 3යි p 3 වරක් p ධන 2ට 3 වරක් p ධන 2 වෙන්නේ එකයි. එක් වරක් 7 7යි. මෙයාගෙන් බෙදුවම p ධන 2ට p ධන 2ට 3යි. 3 වරක් 2 6යි. 7න් 6ක් අඩු කළාම 1යි. අවසන් පිළිතුර 1යි. ඔන්න දීලා තියෙනාගේ බලන්න. 7 වෙනි ගාන කියනවා එක ලඝු 6 අගය ලඝු 6 අගය දීලා අපිට ලඝු 600 අගය අහනවා. ලඝු 600 අගය. උදා දන්නවා 600 කැඩෙන්නේ 6 ගුණ කිරීම 100 නේ. ලඝු 600 කැඩෙන්නේ 6 ගුණ කිරීම 100. ඇයි? LG කියන්නේ 10 පාදයනේ පුතේ. 10 පාදේ නම් 10ට 100ට 1000ට 1ට 10000ට 10000ට අගයන් අපි ගාව තියෙනවා. 10 පාදෙට 10 කියන්නේ 1යි. 10 පාදෙට 100 කියන්නේ 2යි. 10 පාදෙට 1000 කියන්නේ 3යි. 10 පාදෙට 10000 කියන්නේ 4යි. එහෙනම් ලඝු 10 පාදයට 6 අපි අපිට දීලා තියෙනවා. ඒ තමයි 0.778 ගුණ කිරීම වෙනුවට ධන වැටෙන්නේ. අපි ඒක ලියලිමු පුතේ. මේ ගුණ කිරීම වෙනුවට ධන දාලා ලියමු. ලඝු 6 ධන ලඝු 100. පුතා දන්නවා? ඔන්න දැන් ලඝු 6 වෙනුවට උත්තරයක් ලියනවා. 0.782. ලඝු 6 අගය තමයි 0.778 ධන ලඝු 10 පාදෙට 100 කියන්නේ 2යි. ආන්න මේ දෙක එකතු කරා 2.778 කියලා අවසන් පිළිතුර දෙනවා. 2.778 කීයටද කියලා අහනවා. කීයටද කියලා අහන්නේ ඇයි පුතේ? මේ සති හිටියේ නැද්ද දෙනසුරා? තිබිච්ච වෙලාවටම තමයි. හරිද? 12 ඉඳලා නෑ sorry 2 ඉඳලා 4 වෙනකම්. පස්වරු 2 සිට 4 දක්වා. දෙනසුරාදා. ඔන්න බලන්න පුතා. ලඝු ගණක එන්ටිලොප් අගයක් දීලා අහනවා. මේක රෝමිලක්කම් එක. දෙවෙනි අහනවා පුතා එන්ටිලොප් අගය දීලා තියෙනවා. අපෙන් කීයද කියලා අහනවා. එන්ටිලොප් බලන්නලු 1.67යි 3යි 2. අපි බලන්න ඕනි පුතේ 67යි 32 තියෙන තැන. ලබන්න පොත අරගෙන පුතා බලන්න ඕනි. ලබන්න පොත අරගෙන ඔයා බලන්න ඕනි 67යි 32. 67යි 32 තියෙන තැන. අපි දන්නවා ලබන්න පොත පුතාගේ අච්චු පොතේ අන්තිමට තියෙනවා. ඉස්සෙල්ලා බලන්න ඕනේ 67යි 32 තියෙන තැන කොහෙද කියලා. 67යි 32. බලන්න පුතේ කවුරුත් බලන්න 67යි 30 තියෙනවා. කොහෙද තියෙන්නේ? 47 1. 47 1. තව දෙක තියෙනවා 3. 47 1 3. 47 1 3. 47 1 3. හරිද පුතේ? අන්න බලන්න ඉස්සෙල්ලා 67යි 32. 67යි 1 තියෙනවා. 67යි 1 තියෙනවා. 67යි 30 තියෙනවා පුතේ. 67යි 30 තියෙනවා. 47 1. මදිපාඩුව දෙකක් තියෙනවා. දෙක තියෙනවා පුතේ. දෙකේ. තුනේ නෙමෙයි දෙකේ. 1.9 ස්ථාන දෙකක් පනලා දෙකේ. 1.9 දෙකක් පනලා දෙකේ. 2.9 තුනක් පනලා දෙකේ. තේරුණාද? එතකොට පුතා ඔන්න B කොටසට අපි යනවා. B කොටසට අපි යනවා. 457.5
එක ගොඩ කිරීම 37.8 බෙදීම 57.81 57.8 මේකට x සමානයි කියලා දීලා තියෙනවා තොරතුරක් x සමානයි කියලා දීලා තියෙනවා නම් යනවා ලඝු x සමානයි ලඝු 457.1 ධන ලඝු 37.8 ඍණ ලඝු 57.81 57.8 බලන්න පුතේ කරපු දේ පැහැදිලිද කියලා සංඛ්‍යා ගුණ කරනකොට ලක්ෂණ එකතු කරනවා සංඛ්‍යා බෙදනකොට ලක්ෂණ අඩු කරනවා එතකොට මෙතන සංඛ්‍යා ගුණ කිරීමක් තියෙනවා ආන ලක්ෂණ එකතු කිරීම කියලා දෙනවා සංඛ්‍යා බෙදීමකුත් තිබුණා අන්නඩු කිරීම හැටියට ලියුවා පූර්ණ සංඛ්‍යා ස්ථාන 3ක් තියෙන මේ වෙලාවේ 3ක් තියෙනවා නම් 2.0 කියලා වැඩේ පටන් ගන්නවා ධන 37 කියනකොට ස්ථාන 2යි පටන් ගන්න 1.0 කියන 57 කියනකොට ස්ථාන 2යි පටන් ගන්න 1.0 කියන නෝම තමයි පූර්ණාංශය පටන් ගන්න ඊළඟට ලක්ෂණක පොත අරගෙන බලනවා ලක්ෂණක පොත අරගෙන බලනවා පුතේ මෙන්න මෙහෙම මොකද්ද පළවෙනි එක 47.5 45 කෙලින් අඩිරෝල තියලා 45 කෙලින් අඩිරෝල තියලා 45 7 45 7 45 7 1 45 7 කෙලින් තියෙන නම් පුතේ 65 99 65යි 99 65යි 99 එකක් එකතු කරගමු 66යි බිංදු 2 66යි බිංදු 2 65යි 99 තමයි පුතේ තියෙන්නේ 45යි 7 මධ්‍යන්තරය එක කෙලින් තියෙන්නේ 1 එතකොට උත්තරේ 66යි බිංදු 2 වෙනවා 66යි බිංදු 2 වෙනවා ඊළඟට 37 8 බලන්න පුතේ 37 8 37 8 37 8 37 8 වෙන්නේ 57යි 75 57යි 75 57යි 75 මෙන්න 57යි 75 කියලා එනවා ඊළඟට බලන්න ඕනි 57 8 1 57 කෙලින් අඩිරුල තියාගන්න 57 කෙලින් අඩිරුල තියාගන්න 57 8 57 කෙලින් අඩිරුල තියලා 8 කෙලින් පල්ලෙහාට 57 කෙලින් අඩිරුල තියාගත්ත 8 කෙලින් පල්ලෙහාට ආවා 76යි 19 එක කෙලින් පල්ලෙහාට 76යි 19 එකක් එකතු වුණාම 76යි 20 76යි 20 76යි 19 එකක් එකතු වුණාම 76යි 20 ඊළඟට පුතා අපිට සිද්ධ වෙනවා මේ දෙන්න එකතු කරන්න 0.5යි 5යි 7යි 0.7යි 7යි 0.5යි 5යි 0.7යි 7යි 6යි 7යි 13 එකක් ඉතිරි 12න් 2 එකක් ඉතිරි 4යි ඔන්න ඊළඟට යාගෙන් අඩු වෙනවා 1.76යි 2යි බිංදුව ඔන්න එතකොට මේකෙදි ලඝු x කියලෙනවා x තනි වෙනවා ඉන්ටි ලොග් කියලා ප්‍රතිලඝු බලනවා 5න් බිංදුවක් අඩු කරාම 5යි 7න් 5 7න් 2ක් අඩු කරාම 5යි 13න් 9ක් අඩු කරාම 7යි 11න් 7ක් අඩු වෙනාම 4යි 3න් එකක් අඩු කරාම 2යි දැන් අපි ආයි බලන්න ඕනි ලඝු ගණක පොතේ 47යි 55 තියෙන්නේ කොහෙද කියලා 47යි 55 තියෙන්නේ කොතනද කියලා 47යි 42 තියෙනවා 47යි 42 තියෙනවා පුතේ 47යි 42 තියෙනවා පුතේ 29 8 29 8 29 8 42 කියනකොට තව 13ක් මදි ඒකෙනින්ම 13 තියෙනවා 9 13 තියෙනවා 9 තර 29 29 8 9 29 29 8 9 29 8 9 දෙකයි දශම 9 ස්ථාන තුනක් පන්නලා තිත තියෙනවා ස්ථාන තුනක් පන්නලා තිත තියෙනවා ඔන්න ඔහොම තමයි පුතේ ගන්න හදන්නේ අපි ඊළඟට සෝදානම් වෙමු ඊළඟ කොටසට මොකද්ද මෙන්න 8 වෙනි ගාන තෙල් බෙදා හරින මධ්‍යස්ථානයක ඉදිකරන ලද ඝනකාම්ල හැඩදී ටැංකියක දිග මීටර් 3යි පළල මීටර් 2යි සමීටර 1.5 වේ
මිනිත්තුවකට ලීටර 3000ක ශීඝ්‍රතාවයකින් තෙල් බෙදා හරින්නේ නම් ටැංකියෙන් හරියටක් බෙදා හැරීමට ගතවන කාලය මිනිත්තු කීයද? පළමුව අපිට හොයන්න වෙනවා පුතා මේ ටැංකියේ පරිමාව. ටැංකියේ පරිමාව හොයන්න. 8 වෙනි ගානේ ඒ කොටස. ඔන්න ටැංකියේ පරිමාව. ටැංකියේ පරිමාව. ටැංකියේ පරිමාව සමානයි දිග මීටර 3ක් පළල මීටර 2ක් උස මීටර 1.5 මීටර වැඩි වුණාම ඝන මීටර වෙන 3 වරක් 2 6යි 6 වරක් 15 90යි දශම ස්ථානයක් කිව්වම මීටර ඝන මීටර 9.0 කියන්නේ 9යි. ඊට පස්සේ පුතා දන්නවද දිග පළල උස මීටර වන හරි 4 අඩි මීටර පෙට්ටියක් තුල ඒ කියන්නේ ඝන මීටරයක් තුල බහාලිය හැකි ද්‍රව ප්‍රමාණය ලීටර් 1000ක්. එතකොට ටැංකියේ ජල පරිමාව 9 ගුණ කිරීම 1000ක් ලීටර් 9000ක් ලීටර් දුවේ. හැබැයි මේ කතා කරේ සම්පූර්ණ ටැංකිය. නමුත් පුතා මේ හිස් කරන්න කතා කරන්නේ මිනිත්තුවට ලීටර් 300ක ශීඝ්‍රතාවයකින් ජලය හිස් කරන්න ටැංකියකින් භාගයක් පිරවීමට ශීඝ්‍රතාවයෙන් තෙල් බෙදා හරින්නේ නම් ටැංකියෙන් අඩක් බෙදා හැරීමට. ටැංකියෙන් අඩක් සමානයි 9000 ලීටර් බෙදනවා දෙකේ. 9000 ලීටර් බෙදුවාම 4500ක් ලීටර් වෙනවා. ඊට පස්සේ පුතේ එය පිරවීමට ගතවන කාලය වන්නේ කාලය සමානයි මොනවාද? ධාරිතාවය බෙදීම ශීඝ්‍රතාවය. ධාරිතාවය ලීටර් 4500යි. එක බෙදනවා යාගේ ශීඝ්‍රතාවය මිනිත්තුවට ලීටර් 300යි. 300යි වෙන පුතේ අන්තර්ජාතික විදිහට ලියනවා. liter per minute MIN රිනෙක් liter per minute ලීටර් කැපෙනවා බිඳු දෙක කැපෙනවා 45ට 3 15යි MIN රිනෙක උඩට එනකොට ධන එකක් බවට පත් වෙනවා. මිනිත්තු 15ක් කියලා පිළිතුර ලැබෙනවා. තාමත් තේරුනේ නැති බබාලන් උස්සන්නේ ගන්න. දිග පළල උස ගුණ කළ ඝනකාව්‍යයක් ආහාරයේ තෙල් ටැංකියේ ධාරිතාවය හෙව්වා ඝන මීටර් 9 ලීටර් 1000 ගුණ කරාම ලීටර් 9000ක් කියලා ටැංකිය භාගයක් පුරවනවා කිව්වා මේක දෙකෙන් බෙදලා ලීටර් 4500ක් කිව්වා. ඒ කාලය මිනිත්තුවට ලීටර් 300ක ශීඝ්‍රතාවයෙන් ලීටර් 300ක් මිනිත්තුවකට ගලාගෙන යන ක්‍රමවේදයකින් ජලය බෙදා මේ තෙල් බෙදා හැරියා නම් භාගයක් බෙදා හරින්නට ගත වන කාලය මිනිත්තු 15ක් කියලා තමයි අපිට පිළිතුර ලැබුණේ. ධාරිතාවය සමානයි ශීඝ්‍රතාවය බෙදීම කාලය සමානයි ධාරිතාවය බෙදීම ශීඝ්‍රතාවය. සූත්‍ර මතක තියාගන්න. හරිද පුතේ? පැහැදිලි. B කොටස. A හා B නගර දෙක අතර දුර කිලෝමීටර් 320යි. බස් රථයක් A නගරයේ සිට B වෙත යාමට වෙන්න ඕන පුතේ. A නගරයේ සිට B වෙත යාමට පැයට කිලෝමීටර් 50ක වේගයකින් පෙරවරු 6ට පිටත් වේ. ඊට පැය දෙකකට පස්සේ ඒ කියන්නේ උදේ 8ට B නගරයෙන් පිටත් කරන වෙනත් බස් රථයක් පැයට කිලෝමීටර් 60ක මධ්‍යම වේගයෙන් A නගරය දක්වා ගමන් කරයි. බස් නගර දෙකම එකිනෙකට හමු වන වේලාව කීයද? පුතාලා දන්නවා මේ දෙන්නම ගමන් එක වෙලාවේ ඇරඹුවා නම් දෙන්න මුණ ගැහෙනකොට දෙන්නම ගමන් කරලා තියෙන කාලය නම් සමානයි පුතේ. දැන් මේ මොහොතේ එකම වෙලාවෙ නෙමෙයි පුතේ දෙන්න ගමන ආරම්භන්නේ. එකෙක් පුතේ 6ට ආරම්භ කළා පසුව පැය දෙකකට පස්සේ ආරම්භ කරා කියන්නේ කෙනෙක් ගමන් කරන කාලයට වඩා පස්සේ ආරම්භ කරපු එක්කෙනාට ගතවන කාලය පැය දෙකකින් අඩුයි. ගතවන කාලය පැය දෙකකින් අඩුයි. එහා B කියලා නගර දෙකක් තියෙනවා. නගර දෙක අතර දුර දිලා තියෙනවා කිලෝමීටර් 320ක්. උදේ වෙන A නගරේ වෙන B නගරේ. මේක A නගරේ B නගරේ. දුර කිලෝමීටර් 320ක්. 320යි කියේ.
A නගරයේ සිට B නගරය වෙත ගමන් කරනවා එක්තරා බස් ස්ටොපයක් යනවා පුතේ පැයට කිලෝමීටර් 50ක වේගයෙන් 50යි kmh ඍණ එකක A නගරයේ සිට B නගරය වෙත. එතන A නගරයේ සිට A නගරය වෙත යන්න බෑනේ පුතේ. A නගරයේ සිට B නගරය වෙත. ඊට පස්සේ පුතාට පේනවා B නගරේ ඉඳලා ආයි A නගරයට එනවා. අර පැය දෙකකට පසු වෙන්නේ. හරිද? පැය දෙකකට පසු වෙන්නේ. පැය දෙකකට පසුව එනවා පුතේ. එයාගේ වේගය පැයට කිලෝමීටර් 60ක වේගයෙන්. එයා එනවා පැයට කිලෝමීටර් 60ක වේගයෙන් එහෙ ඉඳලා මෙහෙට. දෙන්න මොන ගැහෙන මොහොත ගැන යනවා. හරිද? එතකොට පුතා ඒ සිට ගිය කාලය ඒ සිට ගිය පුද්ගලයාට ගත වන කාලය ගිය බස් රථයේ කාලය සමාන අපි කිව්වොත් t කියලා. ගත වන කාලය t කියලා. පුතා මට කියන්න b සිට ගිය බස් රථයට ගත වූ කාලය වන්නේ ඊට වඩා පැය දෙකක් අඩු වෙනවනේ. පුතාට වැටහුණාද මේ කියන කතාව? ඒ කියන තැනත්තා ගමන ආරම්භ කරලා ගමන යනවා. ඒ කියන්නේ ඒ නගරයෙන් B නගරයට යන කෙනා ගමන ආරම්භ කරලා ගමන යනවා. ගත වූ කාලය t. නමුත් B නැමැති නගරයෙන් A නගරය වෙත ගමන් කරන බස් රථයේ ඉන්නේ පැය දෙකකට පස්සේ. එතකොට එයා ගමන් කරන කාලය මම මේ කතා කරන්නේ පුතේ හමු වෙනකොට ගමන් කරන කාලය. හමු වන්න මොහොත වන විට ගමන් කර ඇති කාලය. මෙයා ගමන් කළ ඇති කාලය t. අර ගමන් කළ තියෙන ඊට වඩා පැය දෙකක් අඩුයි. දෙන්න මුණ ගැහෙන විට A සිට ගිය කාලය B සිට ගිය බස් රථයට ගත වූ කාලය. ඇයි පැය දෙකක් අඩු? එයා පැය දෙකකට පස්සේ එන්නේ. ඒතකොට එයා ගමන් කරන්නේ පැය දෙකක් අඩුයි. අරයට වඩා. ඊළඟට කියනවා මේ පැය දෙකකට පසු නගරෙ පිටත් වෙන්නේ. එතකොට පුතා තේරෙනවා මෙයා ගමන් කරපු දුර අහංගින් මෙයා ගමන් කරපු දුර දෙක ජොයින් වෙනකොට ගමනේ මුළු දුර කෙලවර වෙනවනේ. සරලව කියනවා නම් මේ දෙක දෙපැත්තෙන්ද එනකොට මේ දෙපැත්තෙන්ද දෙන්න ආවට පස්සේ දෙන්න මුණ ගැහෙන මොහොත වන විට සම්පූර්ණ දුර ප්‍රමාණය වෙන්නේ කිලෝමීටර් 320යි. සම්පූර්ණ දුර ප්‍රමාණය වෙන්නේ කිලෝමීටර් 320යි. එතකොට අපි ලියන්න ඕනේ පුතේ ඒ ගිය දුර මම මේ කියන්නේ A සිට ගියපු බස් රථයේ ගිය දුර මොකද? දුර සමානයි පුතේ වේගය වැඩි කිරීම කාලය. වේගය යාගේ 50යි kmh ඍණ එක. යා ගුණ කරනවා කාලය t h. අපි h කතාව නවත්තමු. මේ kmh ඍණ එකයි h කතාවයි නවත්තමු. නැත්නම් මෙතන ඉංග්‍රීසි අකුරුත් එක්ක විචල්යක් ඒක දැම්මම පොඩ්ඩක් පටලැවිලි සාගත බවක් තියෙනවා. ඔහුගේ ගමනේ දුර තමයි පුතේ 50යි t. ඇයි? යාගේ වේගය 50යි ගත වූ කාලය t. යාගේ දුර තමයි 50යි t. B ගිය දුර. B ගිය දුර කියන්නේ B නගරයේ සිට ගියපු බස් රථයේ ගිය දුර වෙන්නේ 60ක වේගයෙන් ගමන් කරා t ඍණ දෙකක කාලයක්. 60 වරක් t 60යි t 60 වරක් දෙක 120යි. යාගේ පුදුර 60යි t ඍණ 120. මට පුතා කියන්නේ ඒකා ගිය කාලයයි දුරයි මෙයා ගිය දුරයි. එයා ගිය දුරයි මෙයා ගිය දුරයි මුළු දුරට සමානයි. ඔන්න සමීකරණය ගොඩ නැගෙනවා. කොහොමද? 50යි t එකතු කිරීම 60යි t ඍණ 120 සමානයි 320. බලන්න පුතේ 50යි t තමයි පළවෙනිලා ගමන් කරපු දුර ප්‍රමාණය. පළවෙනිලා කියන්නේ A නගරයේ සිට ගියපු තැනත්තා ගියපු දුර ප්‍රමාණය. එතකොට මේක A. ඉතින් අනිත් එක මේක. 60යි t ඍණ 120 තමයි දෙවන්නා ගමන් කර දුර ප්‍රමාණය. ඒ දුර ප්‍රමාණය මේ දුර ප්‍රමාණය දෙක එකතු කරාම මුළු දුර එනවා 320. ඒ නගර දෙක අතර දුර මීටර් 320 කිලෝමීටර්. ඒකට දෙන්න මුණ ගැහෙන ස්ථානයේ වන විට ගමන් කළ තියෙන දුර ප්‍රමාණය දෙන්නගේ මොකද වෙන්නේ පුතේ? සම්පූර්ණයෙන්ම 320යි. 50යි 60යි t එකතු කරාම 110යි t. මේ පැත්තේ තියෙන ඍණ 320 එහෙම ධන 320 තියෙනවා. ඍණ 120 මේ දෙනකොට ධන 120 වෙනවා. 110යි t සමානයි දරුවෝ. මෙතෙන් එනවා 440ක්. 440ක්. මේ පැත්ත 110ෙන් බෙදලා මේ පැත්ත 110ෙන් බෙදුවා. මෙයාට t සමානයි 7. කාලය පැය 4යි. කාටද?
ඒ සිට ගමන් කරපු බස් රථයට නම් කාලය පැය 4ක් ගියා. B සිට ගමන් කරපු බස් රථයට කාලය වෙලා තියෙන්නේ පැය 2ක්. එහෙමනේ අහන්නේ. බස් රථ දෙක එකිනෙකට හමු වෙන වේලාව. එතකොට සරලව කිව්වොත් උදේ 6ට පටන් අරගත්ත මේ ගමන පැය 4ක් ගියා කියන්නේ උදේ 10ට තමයි දෙන්න හමුවන්නේ. බස් රථ දෙක හමුවන්නේ උදේ 6ට එකතු කරනවා උදේ මේ පැය 4. ඔන්න පැය 4 එකතු වුණාම උදේ 10ට තමයි උදේ හමුවන්නේ. හොඳයි. එහෙනම් අපි සෙනසුරාදාට හම්බෙමු.